2022 පන්තියේ අපි දැන් ගිය සතියේ අපි පරණ දීලා තිබුණු පේපර් එකට අනුව පිළිතුරු සාකච්ඡා කිරීම කරා. ඊට පෙර අපි අවසාන වශයෙන් නතර කරේ පාඩමේ primitive access සහ non primitive access ක්‍රියාවලීන් පිළිබඳව. දැන් එතන කොටස ඉඳලා අපි සම්බන්ධ වුණොත් ඒ කියන්නේ දැන් පාඩමට අදාළව දැන් සකසනයක් වෙත ක්‍රියායනයක් යොමු කිරීමෙන් පසු ක්‍රියායනයේ අවසන් වීමට ප්‍රථම එම ක්‍රියායනය සකසෙන් ඉවත් කර නැවත සූදානම් තත්වයට පත් කිරීමේ හැකියාව පවතිනවා නම් අපි ඒකට කියනවා primitive access scheduling. දැන් උදාහරණයක් අපි ක්‍රියායනයක් නතර වෙන අවස්ථාවක් අපි තිබෙන්නේ අර round robin system එකේ. එතකොට ඒ ක්‍රියායනයට සපයලා දීලා තියෙන සම්පූර්ණ access time එක එහෙම නැත්නම් bruce time එක උදාහරණ හැටියට අපි ගත්තොත් 5ක් කියලා. එතකොට සකසනේ අපිට ලබා දෙන කාල පරිච්ඡේදය quantum time දෙකක් නම් එතකොට 2 2 1. එතකොට කොටස් දෙකක් ඉවරුනාට පස්සේ ක්‍රියායනයේ නතර කරනවා. නැවත සූදානම් අවස්ථාවකදී නැවත සූදානම් තත්වයට ගේනවා. දැන් මේ කොටස අපි ආයි නැවත අවස්ථාවකදී බැලුවොත් මෙන්න මේ සටහන ඔයගොල්ලන්ගේ පොතේ දැන් මේ වෙනකොට ඇඳලා ඇති. එතකොට ඒකට අපිට පේනවා පළවෙනි ක්‍රියායනය ගත්තොත් 0 ක්‍රියායනය ගත්තොත් ඒක බෲස් ටයිම් එක 5ක් අවශ්‍යයි. එතකොට මේ ක්‍රියායනයේ කොටසක් නතර කරලා පසුව තමයි ඊළඟ කොටස ආරම්භ වෙන්නේ. එතකොට අපි ඒක සටහනේ පෙන්눔 කරනකොට 2 අනිත් ක්‍රියාවන් වුණාට පස්සේ ආයි 2 ක්‍රියාවන් වුණාට පස්සේ ඉතිරි 1. එතකොට ක්‍රියායනය වරින් වර නතර කිරීමක් සහ නැවත සූදානම් තත්ත්වයට පත් කිරීමක් සිදු කරනවා. එතකොට primitive access එකකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් round robin system එක පාවිච්චි වෙනවා කියලා. එතකොට non primitive system එක අපි ගත්තොත් පළමුව පැමිණීම පළමුව සේවය ලබා දීම වගේ ක්‍රියාවකට තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒ සම්පූර්ණ ක්‍රියායනය අවසන් වුණාට පස්සේ තමයි ඊළඟ ක්‍රියායනය ආරම්භ කරන්න පුළුවන් හැකියාව පවතින්නේ. දැන් එතන ඉඳලා අපි ඉදිරියට ගියපුවම ඊළඟට අපි බලමු මේ සෑම අල්ගොරිතමයකටම පොදු ලක්ෂණ කීපයක් තිබෙනවා. ඒ වචන ඒක තියෙනවා ළඟාවීමේ කාලය arrival time. දැන් උදාහරණයක් අර මම කිව්වනේ අර තරඟයකට සූදානම් වෙනවා හා සමානයි. එතකොට ඒ තරඟය සූදානම් වෙන ස්ථානයට ළඟාවීමට කාලයක් ගත වෙනවා. ක්‍රියායන කාලය සම්පූර්ණයෙන්ම ක්‍රියායනයක් සකසනය මගින් සම්පූර්ණ කිරීමට ගතවන කාලය. කියන්නේ අපි තුන් තරඟේ දුවන එකක් නම් දුවලා ඉවර වෙන්න ගතවන කාලය. ඒ වගේම ප්‍රමාද කාලයක් පවතිනවා. ඒ ප්‍රමාද කාලය කියන්නේ තරඟයේ ආරම්භයට පෙර සූදානම් තත්වයේ පවතින ඒවා පොඩි වේටිං එකක ඉන්නවා. අර 1 2 3 කියනවා වගේ. එතකොට මේ අවස්ථාවට අපි කියනවා පොඩි ප්‍රමාද කාලයක් විදිහට තමයි අපි ඒක හඳුන්වන්නේ. මේ ප්‍රමාද කාලය සමහරලාට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ටර්න් අරවුන්ඩ් එකක් කියන්නේ ක්‍රියායනයක් ධාවන තත්ත්වයට පත් වූ පසු අදාළ ක්‍රියායනය සම්පූර්ණ කිරීමට ගතවන කාලය. ඒ කියන්නේ දැන් වේටින් ටයිම් එක අයින් කරලා දුවන්න පටන් ගත්ත වෙඩිල්ල තිබ්බ ගමන් අවසානයේ දක්වා ක්‍රියාත්මක වන තත්ත්වය. ඒකට අපි කියනවා ටර්න් රවුන්ඩ් එකක්. එතකොට මේ වගේ උදාහරණයකින් ක්‍රියාවලිය මතක තියාගන්න පුළුවන්. එතකොට මයික්‍රෝප්‍රොසෙසර් එකේදීත් සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් සකසනය තුල සිද්ධ වෙන්නේ එවැනි ක්‍රියාව්‍යුහයක් තමයි. පැහැදිලිද? right. ඊළඟට අපි එමු ඒ ටික ලියා ගන්න. දැන් ඒකේ තව තියෙනවා අපිට සාධිත ප්‍රමාණය. ඒ කියන්නේ කිසියම් කාල සීමාවක් තුල සිදු කරනු ලබන වැඩ කොටස් ප්‍රමාණය. ඒකට අපි කියනවා සාධිත ප්‍රමාණය, throughput එකක්. එතකොට දැන් ඕනම එකක තියෙනෝනේ සාධිත ප්‍රමාණයක්. දැන් ඔබට විභාගයකදී යම් කාල සීමාවක් දීලා පේපර් එකේ යම් ප්‍රශ්න ප්‍රමාණයක් සිදු කරන්න කියනවා. එතකොට අපි ඒකට කියනවා ඒ පැය කාලය තුලදී සිදු කරන ගණන් ප්‍රමාණය. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන
ගණිත අංකන ප්‍රමාණය කොච්චරක් කරලා තියෙනවද පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන විදිහට. එතකොට ඒක බෙදලා බැලුවම සාධිත ප්‍රමාණය කියන්න පුළුවන්. ආයා සමහරලාට පැයකට ගණන් 20ක් හදලා, පැයකට ගණන් 25ක් හදලා, පැයකට ගණන් 35ක් හදලා, පැයකට ගණන් 15ක් හදලා ඒ වගේ සාධිත ප්‍රමාණය කියන්න පුළුවන්. එතකොට සකසන එක මේ සාධිත ප්‍රමාණය ගොඩක් වෙලාට වැඩි කර ගැනීම තමයි තාක්ෂණය මගින් තවත් සිදු කරනු ලබන්නේ. දැන් මේ කියන ක්‍රියායනයක් ක්‍රියාත්මක වීමේදී තියෙන තත්වයන් අඩුපාඩු ඉවත් කරගෙන කාර්යක්ෂමතාවය වැඩි කරගෙන එහෙම නැත්නම් සාධිත ප්‍රමාණය වැඩි කර ගැනීම තමයි මේ තාක්ෂණයේ ඉදිරි දියුණුවේදී අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ. එතකොට අලුතෙන් නිර්මාණය වෙන සකසනයන් වලදී මේ කියන කාරණා අවම තත්වයකින් පවත්වා ගන්න උත්සාහ කරනවා. එතකොට මේ අවම තත්ත්වේ පවත්වා ගැනීමෙන් අපිට ක්‍රියායනයක් එහෙම නැත්නම් කිසියම් හෝ ක්‍රමලේඛනයක් වේගවත්ව පරිගණකයේ තුල ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාව එමගින් මතු වෙනවා. පැහැදිලිද? right. ඊළඟට අපි ගත්තොත් ක්‍රියායනයක ආරක්ෂාව. ඒක විතරක් අපි ගත්තොත් එහෙම දැන් ක්‍රියායනයක ආරක්ෂාව කියන්නේ දැන් ප්‍රධාන මතකයේ තියෙන සූදානම් තත්වයට පැමිණිලා තියෙන ඒ වගේම ධාවන තත්වයට එළඹෙන්න බලන් ඉන්න මේ ක්‍රියායන තවත් අනිකුත් ක්‍රියායනත් එක්ක කවලම් නොවෙන්න. එහෙම නැත්නම් එකතු වෙලා දැන් උදාහරණයක් විදිහට පළවෙනි ප්‍රෝග්‍රෑම් එකකින් යම් කොටසකුත් දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකකින් යම් කොටසකුත් එකතු වෙලා අලුත් දෙයක් නිර්මාණය වෙන්න තියෙන හැකියාව නතර කරලා තියෙනවා. දැන් ඒක වග බලා ගැනීම සිදු කරන්නේ OS එක. එහෙම නැත්නම් විධාන පද්ධතියයි. එතකොට දැන් මේ ක්‍රියායනයක් මත තවත් ක්‍රියායනයක් එකතු වෙලා කවලම් වෙලා කවලම් නොවීමට වග බලා ගැනීම අපි ක්‍රියායනයක ආරක්ෂාව විදිහට අපි සලකනවා. දැන් මේක අපි තව ටිකකින් පසුව නැවත ගන්නෝ ක්‍රියාපද්ධතිය තුලදී එතනදී අපිට නැවත ඒක සාකච්ඡා කරන්න පුළුවන්. තව දුරටත් වැඩියෙන්. හරි. right. ඊළඟට ආපහු දාගන්න ටිකක් වැදගත් මාතෘකාවක්. ඒ කියන්නේ දැන් මෙහෙයුම් පද්ධතියක් මගින් තමයි දැන් එතකොට මේ අනුව පරිගණකයක තියෙන සකසනය ඒ වගේම ක්‍රියායන පාලනය කිරීමේ ප්‍රවණතාවය එහෙම නැත්නම් පාලනය කිරීමේ වේගවත් බව සැලසුම් කරන ස්ථානය. එතකොට ගොඩක් වෙලාවට පරිගණකයේ ප්‍රධාන මතකයකට සම්බන්ධතාවයක් දක්වනවා. මොකද පරිගණකයක ක්‍රියායන වේගයට ඍජුව බලපානෝ පරිගණකයේ තියෙන ප්‍රධාන මතකයේ ප්‍රමාණය ඒ වගේම ඒ පාවිච්චි කරන OS එකේ තියෙන හැකියාව වගේ දේවල් ඒ වගේම පරිගණකයේ පවතින සකසන ප්‍රමාණය කොච්චරක්ද කියන එක පිළිබඳව ගොඩක් වෙලාවට බලපානවා. එතකොට එක් එක් කොටස්වලදී සිදුවන ඒ බලපෑම් ඒ වගේම එක් එක් කොටස්වලදී තියෙන අඩුපාඩුකම් පිළිබඳව සාකච්ඡා කිරීමක් තමයි දැන් උතනදී අපි ඉදිරියට පවත්වන්න උත්සාහ කරන්නේ. දැන් ඒකෙදී අපි මාතෘකාව දාගන්න මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයක සම්පත් කළමනාකරණය. එතකොට දැන් සම්පත් කළමනාකරණය කරනකොට දැන් මේ අනුව අපිට පේන දෙයක් තමයි මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන වශයෙන් පරිගණකයේ තියෙන මතකය එහෙනම් නැත්නම් මේන් මෙමරි එක ප්‍රධාන මතකය සැලසුම් සහගතව ඒ තියෙන ඉඩ ප්‍රමාණය සැලසුම් සහගතව ඒ වගේම වේගවත්ව හසුරවන්න වග බලා ගන්නවා. දැන් එතකොට මේ ප්‍රධාන මතකය සැලසුම් සහගතව වේගවත්ව හසුරව ගන්න, නිරවුල්ව හසුරව ගන්න මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන කාර්යභාරයක් විදිහට මම මේ තිත් වලින් පෙන්눔 කරන කාර්යභාරයන් එහෙම නැත්නම් ක්‍රියාවන් අන්තර්ගත වෙනවා. දැන් එතකොට අපි මතක කළමනාකරණය කියලා කියන එකෙන් අදහස් කරන්නේ දැන් මීට පෙර ඔබට අදහසක් තිබෙනවා. දැන් යම් ක්‍රියායනයක් අපි ප්‍රධාන මතකයට ගෙන ඇවිල්ලා ඒවා ධාවන තත්වයට පත් වෙනකොට සමහර වෙලාවට අත්‍ය මතකයට යම් යම් ක්‍රියාවන්
නතර වෙලා ඒවා හුවමාරු වෙන අවස්ථාවන් පවතිනවා. එතකොට ප්‍රධාන මතකයත් මේ අත්‍ය මතකයත් අතර virtual memory එකත් අතර දත්ත ඒ වගේම ක්‍රියායන හුවමාරු වීම පාලනය කිරීම තමයි අපි මෙතනදී අදහස් කරන්නේ. එතකොට මේ අත්‍ය මතකය කියන එක පරිගණකයේ ෆිසිකල් මෙමරි එකක් නෙමෙයි. එතකොට ඒක ඇවිල්ලා ඒකෙන් අදහස් කරන්නේ භෞතික වශයෙන් දක්නට හෝ පෙන්වන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. නමුත් ප්‍රධාන මතකය අපිට පෙන්වන්න පරිගණකයේ භෞතික වශයෙන් පෙන්වන්න පුළුවන් ස්ථානයක් පවතිනවා. RAM එක ප්‍රධාන වශයෙන් ගත්තොත්. එතකොට මේ අත්‍ය මතකය නිර්මාණය වෙන්නේ ගොඩක් වෙලාවට පරිගණකයේ ක්‍රියාත්මක වුණාට පස්සේ මේ දෘಢ තැටියේ එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන යම් අවකාශයක් virtual memory එක විදිහට පවත්වනවා. දැන් මේ virtual memory එකේ ප්‍රමාණය කොච්චර ධාරිතාවයක් පවත්ව ගන්නවද නැද්ද කියන එකේ තීන්දුව තීරණ ගොඩක් වෙලාවට ගන්නේ පරිගණකයේ පාවිච්චි වෙන OS එක. එහෙම නැත්නම් විධාන පද්ධතිය. එතකොට සමහර වෙලාවට අපිට යම් යම් ක්‍රියාවන් මත අපිට මේ virtual memory එක අඩු වැඩි කිරීමේ හැකියාවක් පවතිනවා. එතකොට මේ virtual memory එකේ ප්‍රමාණය සකස් කරගන්න ස්ථානීය පිළිබඳ අවබෝධයක් ඔබට ලබා දුන්නොත් මෙන්න මේ වගේ ස්ථානයකට අපිට ගමන් කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා පරිගණකයේ my computer එහෙම නැත්නම් this PC කියලා ස්ථානයක් පවතිනවා. ඒකේ අපි property window එකට ගියොත් properties වලට ගියොත් ඔබට පෙන්වුම් කරනවා මෙන්න මේ වගේ කවුලුවක්. දැන් මේ කවුලුව තුල advanced system කියන ස්ථානය ක්ලික් කරන්න මේ Windows 10 වල තියන ක්‍රමේ. ඒකෙදි පේනවා virtual effects කියලා performance වලට පෙන්වලා තියෙන තැනක්. අපි ඒකේ settings කියන තැනට ගියපුවම ඒකේ තියෙනවා virtual effects වර්ග. ඒ කියන්නේ දැන් ඔබගේ පරිගණකයේ Windows විධාන පද්ධතිය දාලා නම් visually ඇති කරන්න පුළුවන් ප්‍රවණතාවයන්. දැන් උදාහරණයක් ඒකේ ගුණාත්මක icons වල shadow එක මෙනු එකක් අදිනකොට ඒක ක්‍රමානුකූලව drag වෙලා එන්න shading, transparency විවිධ ක්‍රියාවන්. එතකොට ඒ සඳහා මේ virtual memory එකේ ඉඩක් වැය වෙනවා. එතකොට අපිට ඕන නම් ඒ effects on කරගන්න පුළුවන්. එතකොට ඒක Windows විදිහට ගත්තම Windows වල ලස්සන මුහුණුවරක් තමයි තියෙන්නේ. නමුත් සමහර වෙලාවට machines වලදී අපි ඒක අවම තත්වයක පවත්වා ගන්නවා. මොකද අනිත් ක්‍රියාවන් සඳහා මේ virtual memory එකේ ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න ඕන නිසා. එතකොට virtual memory එකේ ප්‍රමාණය භෞතික වශයෙන් නොතිබ්බත් ඒක ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපිට ඕන නම් සැලසුම් සහගතව සකස් කරගන්න පුළුවන්. එතකොට ඒක තන advanced කියන තැනට ගියපුවම change කියන ස්ථානෙට ගිහිල්ලා අපිට මේ එක් අපේ තියෙන partition පරිගණකයේ තියෙන C ගබඩාව D ගබඩාව වෙනකොට ඒක වැඩි කරගන්න පුළුවන්. දැන් මෙතන පෙන්වලා තියෙනවා maximum size එක 8000 අරන් තියෙනවා. එතකොට GB 8ක වගේ ප්‍රමාණයක් මේකේ අපි manually සකස් කරගෙන තියෙනවා. නමුත් මේ manual සමහරලාට Windows දැම්මට පස්සේ ඒක ඒ පරිගණකයට අවශ්‍ය පරිදි ප්‍රමාණයක් ඒක තීරණය කරගන්න. අපිට ඕන නම් අර විශාල වැඩසටහන් දුවන නිසා manually ඒ කියන්නේ අපිට ඕන විදිහට මේක වෙනස් කරගැනීමේ හැකියාව පවතිනවා. එතකොට එතනදී හැම වෙලාවෙදිම මේ අගයන් දෙක සකස් කරනකොට මෙතන යොදන අගය මෙන් දෙගුණයක් යොදන්න බලන්න. හරි. එතකොට ඒ යොදා ගැනීම දැන් 2000 දැම්ම නම් උඩ මෙතන 4000. 4000 දැම්ම නම් 8000. සමහරලාට ඒ දාන විශාල අගයන් ඒ ප්‍රමාණයෙන්ම ගන්නේ නැති වෙන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ පරිගණකයේ OS එක සහ ඒ පරිගණකයේ තියෙන පහසුකම් අනුව ගත හැකි උපරිම ප්‍රමාණයට පමණයි. එතකොට ඊට වඩා අඩු ප්‍රමාණයක තමයි මේක පවත්ව ගන්න පුළුවන්. එතකොට මේක දාලා set විධානය දුන්නම මේක රීස්ටාර්ට් වෙලා එනවා. ඒ වගේම උතන පේනවා ඔයගලන්ට අපි ඉදිරියේදී තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ paging පිටුකරණය. එතකොට මේ කෙලින්ම ඔය අත්‍ය මතකයේ
විශාලත්වයේ වැඩි කිරීම පිටුකරණයට බලපානවා. අපි ඒක බලපාන්නේ කොහොමද කියලා අද පාඩමේදී ඉගෙන ගන්නවා. ඒ වගේම පිටුකරණය කියන්නේ මොකක්ද කියන එකත් වැදගත් වෙනවා. right. මම දැන් මෙතනින් ඉවත් වෙලා නැවත පාඩම් එකකට යනවා. ඔව්. හරිද? right. දැන් අපි මතක කළමනාකරණයේ යටතේ කාරණා කීපයක් දැන් ඉගෙන ගන්න යනවා. ඒවා මම ඔය තිත් සලකුණ යටතේ පෙන්눔 කරලා තියෙනවා ප්‍රධාන මාතෘකා විදිහට. දැන් පළවෙනි කොටස විදිහට, ඒ කියන්නේ මතක කළමනාකරණයේ මතක විභාජනය. එහෙම නැත්නම් memory allocation කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ගන්න ඕනේ. ඒතර ඒ සඳහා අපි මේ කියමන අපි බැලුවොත් දැන් ක්‍රමලේඛනයක් මගින් දත්ත සැකසීමේදී ප්‍රධාන මතකයේ තුලට පැමිණීමට අවස්ථාව ලබා දිය යුතුය. ඔව්. දැන් ක්‍රමලේඛනයක් මගින් කිසියම් හෝ කාර්යයක් කරනවා නම් ඒ කාර්ය කිරීමට අවශ්‍ය කරන දත්ත, අවශ්‍ය කරන විධාන ප්‍රධාන මතකයට ගෙන එනවා. සමහරලාට ඒවා දෘಢ තැටියේ තියෙන දත්ත වලින් ගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන් එකේ තියෙන ඒවා වෙන්න පුළුවන්. CD තැටියේ වෙන්න පුළුවන්. මේ කියන දත්ත ප්‍රධාන මතකයේ තුලට ගෙන එනවා. එතකොට එක් එක් ක්‍රියායන සඳහා වෙන් වූ ස්ථාන පවත්වා ගත යුතුය. ඔව්. එතකොට දැන් මෙමරි එක තියෙන්නේ මෙමරි එක කියන්නේ හරියට නිකන් හොටෙල් එකක තියෙන කාමර නම් මේ එක් එක් ක්‍රියායන මේ එක එක කාමරවලට සුදුසු පරිදි තැම්පත් කර ගැනීම සිදු වෙනවා. ඒ වගේම ඒ ක්‍රියායනේ අවසන් වුණාට පස්සේ ඒ කාමරේ තිබෙන දත්ත එහෙම නැත්නම් ඒ කාමරේ තිබෙන ක්‍රියායනය සම්පූර්ණයෙන් ඉවත් කිරීම එහෙම නැත්නම් මතකයේ නිදහස් කර ගැනීමත් සිදු වෙන්න ඕනේ. එතකොට මේවා සැලසුම් කිරීමේ ක්‍රියාවලිය. කොයි කාමරයටද මේවා දාන්නේ, කොයි ස්ථානයටද මේවා අනුපිළිවෙලින් යොදන්නේ කියන එක තමයි මතක විභාජනය විදිහට අපි හඳුන්වන්නේ. හරිද? පැහැදිලිද? එතකොට දැන් ප්‍රධාන මතකයේ එක් එක් ස්ථානවලට ඒ ක්‍රියායනය කොටස් තැම්පත් වීම සිද්ධ වෙනවා. එතකොට ඒක පිළිවෙල නැහැ. ඒ කියන්නේ අනුපිළිවෙලකට තැම්පත් වීමක් සිදු වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ ඉඩ තියෙන තැන් අනුව බලලා තමයි ඒවා තැම්පත් වීම වෙන්නේ. හරිද? right. ඊළඟට අපි බලමු මතක කළමනාකරණය මොකද්ද මේ ප්‍රතිහරණය නැත්නම් සැපින්. දැන් මේකට කලිනුත් අපි සැපින් කියන අදහස ඉගෙන ගත්තා. මොකද්ද මේ සැපින් කියන්නේ? ඔව්. ප්‍රධාන මතකයත් අත්‍ය මතකයත් අර හાર્ඩ් ඩිස්ක් එකේ නිර්මාණයලා තියෙන මතකයත් අතර ක්‍රියායන හුවමාරු කිරීමේ ක්‍රියාව තමයි අපි ප්‍රතිහරණය විදිහට කියන්නේ. උදාහරණයකට සමහරලාට ප්‍රධාන මතකයට ගේන්නේ මොනවද? ධාවනය කරන්න බලාපොරොත්තු වෙන ඒවා. එතකොට ධාවනය කරන ඒවා පෙළ ගැස්විලා තියෙන්නේ ප්‍රධාන මතකයේ තුල. එතකොට සමහර වෙලාවට ඒ ධාවනය වෙනකොට ඒ වැඩසටහනට අවශ්‍ය කරන උපාංග ක්‍රියාවන් වල ප්‍රශ්නයක් හෝ වැඩසටහන් වල ප්‍රශ්නයක් හෝ ප්‍රමුඛතාවයේ කිසියම් හෝ ප්‍රශ්නයක් හෝ මතුවොත් ඒවා తాවකාලිකව නතර කරනවා. ඒ తాවකාලිකව නතර කරන ඒවා ගිහින් දානවා අත්‍ය මතකයට. එතකොට මේ අත්‍ය මතකයත් ප්‍රධාන මතකයත් අතර මේ ක්‍රියායන හුවමාරුවට අපි කියන තව වචනයක් තමයි ප්‍රතිහරණය. එතකොට මේ පරිපාලන ව්‍යුහය සිදු වෙන්නේ මතක කළමනාකරණයේ ක්‍රියාවලිය යටතේ. හරි. right. ඒ ටික ලියා ගන්නකො ප්‍රමාණවත් වෙලාවක් ඇතිනේ. ඔව් දැන් අපි ඊළඟ ගුණාංගය එතනදී බැලුවොත් ඊළඟ තිත යටතේ ඔව් දැන් මතක ඛණ්ඩනීකරණය. එහෙම නැත්නම් fragmentation. ඔව් ඒකෙන් අදහස් කරන්නේ අපි දැන් ප්‍රධාන මතකයේ එක් එක් ක්‍රියායන සඳහා යම් යම් ඉඩ ප්‍රස්තාවන් වෙන් කරලා තිබුණට ඒවා සමහර වෙලාවට ක්‍රියාත්මක වෙනකොට අත්‍ය මතකයට ඒ ඉන්න තැනින් මාරු වෙනවා. එතකොට වෙන දේ තමයි මේ අත්‍ය මතකයේ තිබුණු ප්‍රධාන මතකයේ තිබුණු කාමර හිස් වෙනවා. එතකොට ඒක පිළිවෙලකට හිස් වෙන්නේ නැහැ. තැනින් තැන සමහර වෙලාවට ඒ ක්‍රියාත්මක වෙන්න තිබුණු වැඩසටහන් අත්‍ය මතකයට මාරුණා නම් එහෙන් මෙහෙන් ඉඩ ඉතිරි වෙනවා. එතකොට ඒ ඉඩ එකට
පවත්ව ගන්න පුළුවන්. ඒකම නැත්නම් ආපහු ඒ සම්පූර්ණ ඉඩ එකතුවක් විදිහට එක් ස්ථානයක ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. තනින් තන ඉඩ අවකාශයන් මතුවෙන්න පුළුවන්. දැන් මම මෙතනදී රූප සටහනේදී පෙන්වුම් කරලා තියෙන්නේ මේ කළු පාට ඉඩ පෙන් ප්‍රමාණය. ඒ කියන්නේ process 0 එකේ යම් ඉඩ ප්‍රමාණයක් වෙන් වෙනවා. එතකොට ඒක සමහරලාට ප්‍රධාන මතකයේ තුල මෙහෙම අවකාශයන් තනින් තන මතුවෙන්න පුළුවන් ක්‍රියායන අතර. එතකොට ප්‍රධාන මතකයේ මේ විදිහට ක්‍රියායන හුවමාරු වීමේදී ප්‍රධාන මතකයේ තුල තනින් තන අවකාශයන් මතුවීම ඛණ්ඩනීකරණයයි. හරි. දැන් හෝටල් එකේ කාමරවල ඉන්නේ නැතුව මිනිහා එයා බඩුත් අරගෙන සමහරලාට වෙන තැනකට తాවකාලිකව යනවා. එතකොට ඒ කාමරේ හිස් වෙනවා. එතකොට ඒ කාමර පෙළේ අපි හිතමු මීට කලින් පිළිවෙලට දාලා තිබුණා නම් අතරින් පතර එක්කෙනා දෙන්න අයින් වෙලා ඉවත් වෙලා තියෙනවා. එතකොට ඒ හිස්ව පවතිනව පිළිවෙලකට නැවත එක් ස්ථානයකට ගන්න බෑ. ඒක ගන්න අපි වෙනත් ක්‍රම භාවිතා කරනවා. නමුත් ඛණ්ඩනීකරණය කියන්නේ ඒ ප්‍රධාන මතකයේ තුල ඒ තනින් තන ඉතිරි වන අවකාශය පිළිබඳවයි. එතකොට මේ ඛණ්ඩනීකරණය වෙන ක්‍රම දෙකකුත් පවතිනවා. එතකොට මේක යටතේ අපි ඒක සඳහන් කරනවා. එකක් තමයි බාහිර ඛණ්ඩනීකරණය. අනිත් එක තමයි අභ්‍යන්තර සහ බාහිර ඛණ්ඩනීකරණය. එකක් අභ්‍යන්තර ඛණ්ඩනීකරණය. එතකොට මේ මෙහෙම ඉතිරි වෙන ඉඩ අවකාශය ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ස්වරූප දෙකක් පවතිනවා. ඒකේ පළවෙනි එක තමයි අපි ගත්තොත් බාහිර ඛණ්ඩනීකරණය. දැන් අපි බලමු බාහිර ඛණ්ඩනීකරණය කියන්නේ මොකක්ද කියලා. දැන් මේකේ පෙන්වුම් කරලා තියෙනවා බාහිර ඛණ්ඩනීකරණය යටතේ දැන් ප්‍රධාන මතකයේ තුල පිළිවෙලින් ක්‍රියායන කීපයක් තිබුණා. දැන් මේකේ process 1 එකයි process 1 එක හරි මොකක් හරි ක්‍රියාවක් ඔතනින් දැන් ඉවත් වෙලා තියෙනවා. ඒක එතකොට අපි හිතමු අත්‍ය මතකයට මාරු වෙලයි කියලා. එතකොට තනින් තන එතකොට ඔය කහ පාට සහ නිල් පාටින් පෙන්වන අවකාශයන් වල ඉඩ මතුවෙන්න පුළුවන්. එතකොට මේකට අනුව අපි MB 40ක් කහ පාටක අවකාශය ඉතිරි වෙලා කාමරයක් තියෙනවා. MB 20ක් ඉඩක් ඉතිරි වෙලා තියෙන විදිහට පෙන්눔 කරනවා. එතකොට මේ ප්‍රධාන මතකයේ ප්‍රශ්න. එතකොට මේ බාහිර මතකයේ ඛණ්ඩනීකරණයේදී අපි අදහස් කරන්නේ ලේඛනයක ක්‍රම ලේඛනයක ඇතුළු කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් තිබුණා. එම ධාරිතාව එක් ස්ථානයක නොපිටයි. දැන් කියන්නේ දැන් සමහර වෙලාවට දැන් මෙමරි එක ෆුල් කියලා අපි හිතන්නකෝ. මෙමරි එක ෆුල්. නමුත් මෙමරි එක ෆුල් වුණාට යම් කොටස් අත්‍ය මතකයට මාරු වෙලා නිසා තනින් තැඩ ඉඩ අවකාශ තියෙනවා. දැන් මේක අනුව MB 60ක ප්‍රමාණයක් තැන් දෙකක පවතිනවා. නමුත් අපි හිතමු දැන් තවත් ක්‍රියායනයක් තියෙනවා MB 60ක ෆයිල් එකක් ප්‍රධාන මතකයට ගේන්න. නමුත් ඒ MB 60ක ප්‍රමාණයක ක්‍රියායනය දාන්න එක් ස්ථානයක් මෙතන නැහැ. 40 ප්‍රමාණවත් මදි 20 ප්‍රමාණවත් මදි. ඒක හරියට නිකන් අර මෙතන තියෙන්නේ 4 දෙනෙක් ඉන්න පුළුවන් කාමරයක් සහ මෙතන තියෙන්නේ දෙන්නෙක් ඉන්න පුළුවන් කාමරයක් නම් ඒ අවස්ථාවේදී එළියෙන් එනෝ පිටස්තරෙන් කීප දෙනෙක් අපි හිතමු 6 දෙනෙක් ඉන්න පවුලක්. ඒතර මේ 6 දෙනාටම එක කාමරේ ඉන්න ස්ථානයක් හදා ගන්න ඕනේ. එතකොට පවුලක්නේ ඒක යුනිට් එකක්නේ. රයිට්. එතකොට අපි උපකල්පනය කරමු එහෙම එක යුනිට් එකක්. එතකොට ඒ 6 දෙනාටම එකවර ඉන්න පුළුවන් ස්ථානයක් මෙතන නැහැ. නමුත් තනින් තන ඉඩවල එකතුවක් තියෙනවා. එතකොට එතන මේ ක්‍රියාවලියට අපි එතකොට අදහස් කරන්නේ බාහිර ඛණ්ඩනීකරණයයි. එතකොට එම ධාරිතාව ක්‍රියායන මතකය තුලට ඇතුළු කර ගැනීමට අපහසු වේ. එනම් ආසන්න ස්ථාන නොමැති වීම බාහිර ඛණ්ඩනීකරණයයි. ඒ කියන්නේ ඒ එන අපි හිතමු 6 දෙනාට එක් ස්ථානයකට යොමු කරගන්න බැරි වෙනවා. ඒ බැරිවීම තමයි එතනට බාහිර ඛණ්ඩනීකරණයේ විදිහට අපි උතනදී හඳුන්වන්නේ. පැහැදිලිද? right. නමුත් ප්‍රධාන මතකයේ තුල ඉඩ තියෙනවා. ඉඩ තිබුණාට ඒක ගෙනල්ලා දාන්න
ක්‍රමයක් නෑ. මොකද තියෙන්නේ 61ක්. ඔන්න 41ක් ආවොත් අපිට යොදන්න පුළුවන් හැකියාව තියෙනවා. 21ක් ආවොත් ගානට යොදන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එහෙම අහඹු ලෙස වෙන්න පුළුවන්. ඒ තියෙන ඉඩ ප්‍රමාණයට ගැළපෙන එකක් නොතිබෙන්නත් පුළුවන්, තියෙන්නපත්. තිබුණොත් තැම්පත් කරනවා. එතකොට ඒක බාහිර ඛණ්ඩනීකරණයට අයිති වෙන්නේ නැහැ. දැන් ඊළඟට බැලුවොත් අපි අභ්‍යන්තර ඛණ්ඩනීකරණය විදිහට දැන් මතකයේ තුලට ඇතුළත් කර ඇති ක්‍රමලේඛනයක් විසින් ඊට අදාළ ප්‍රමාණයට වඩා වැඩි ඉඩක් වෙන් කර ගැනීම අභ්‍යන්තර ඛණ්ඩනීකරණයයි. ඒක අපි අර ගත්ත උදාහරණයෙන් අවගේ කිව්වොත් දැන් එන්නේ පවුලේ දෙන්නයි. නමුත් බුක් කරනවා 4 දෙනෙකුට ඉන්න පුළුවන් කාමරයක්. හරි. එන්නේ 5 දෙනයි. බුක් කරනවා 10 දෙනෙකුට ඉන්න පුළුවන් කාමරයක්. එතකොට ක්‍රියායන සමහර වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ඉඩක් වෙන් කර ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඒක පාලනය කරන්නේ OS එක. ඒ නවතම OS වල ඒ හැකියාවන් ඉස්මතු කරලා තියෙනවා. මේ දෝෂ මීට කලින් අඳුනගෙන. එතකොට ක්‍රියායනයේ දාන්න අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා වැඩි ඉඩක් වෙන් කරගෙන ක්‍රියායනය ඇතුළත් කරනවා. එතකොට ඕගලන්ට පෙන්눔 කරලා තියෙනවා මම ඔය process 2 OS එකේ ක්‍රියාව. එතකොට ඒක සමානව ගත්තොත් මේ ඉඩ ප්‍රමාණය. එතකොට process 2 එකට යන්නේ කහ පාට ඉඩ ප්‍රමාණය විතරයි. නමුත් කළු පාටින් පෙන්වන ප්‍රමාණය එතකොට ඒක ඉතිරි වෙනවා. වැඩිපුර තියාගන්න. හරි. ඒ වගේම process 3 එක ගත්තොත් එහෙම ඒකට යන ඉඩ ප්‍රමාණය කොළ පාටින් පෙන්වනවා. නමුත් තව වැඩිපුර ප්‍රමාණයක් ඉතිරි කර ගන්නවා. free space එක. එතකොට free partition කියන්නේ වෙනත් අපි දෘಢ තැටියේ තියෙන වෙනත් කොටසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් C partition එක වගේම D partition එක තියෙනවනේ. ඒතකොට D partition එකේ සමහරලාට මේ වගේ ඉඩ තියෙන්න පුළුවන්. ඒතකොට විශාල ඉඩක්නේ. එතකොට free space එක විදිහට අපි හඳුන්වන්නේ මේ කළු පාටින් සහ නිල් පාටින් තියෙන ඉඩ ප්‍රමාණය. එතකොට මේකෙදී අභ්‍යන්තර ඛණ්ඩනීකරණයෙන් ගොඩක් වෙලාවට අර ඕනවට වඩා ඉඩ ප්‍රමාණයක් පවත්වා ගන්න නිසා අර පසුව එන ක්‍රියායනයක් තැම්පත් කරගන්න ලැබෙන ඉඩ අවකාශය බාහිර ඛණ්ඩනීකරණයට වඩා අවස්ථාව තියෙනවා. පැහැදිලිද? right. ඒක එතකොට ඒ සටහන ඒ විදිහට සලකුණු කරලා ඇඳ ගන්න. දැන් අපි මතක කළමනාකරණයේ තවත් ලක්ෂණයකට අපි යමු. සුසංහිතකරණය. compaction. දැන් එක එක දෝෂ ඉවත් කරගන්න විදි ඒක එක තැන්වල තියෙන. දැන් සුසංහිතකරණය කියන්නේ දැන් ඔතනදී දැන් කියලා තියෙනවා අත්‍ය මතකය හා ප්‍රධාන මතකය අතර ක්‍රියායන හුවමාරු වීම නිසා ඇතිවන හිස් අවකාශයන් විවිධ ස්ථානවල ඇති වේ. දැන් උට කලින් අපි ඉගෙන ගත්ත ප්‍රධාන මතකයේ තිබෙන යම් යම් ක්‍රියායන යම් හේතුවක් නිසා අත්‍ය මතකයට తాවකාලිකව තැම්පත් කරලා තියෙනවා නම් තැනින් තැන හිස් අවකාශ නිර්මාණය වීම සිදු වෙනවා කියලා. එතකොට මේ වගේ නිර්මාණය වෙන හිස් අවකාශයන් එක් අංශයකට, ඒ කියන්නේ යම් කොටසකට විතරක් සහ තවත් ක්‍රියායනයක් තවත් අංශයකට යොමු කිරීම සුසංහිතකරණය. ඒ කියන්නේ දැන් මේ ඉඩ ඉතිරි වෙලා තියෙන ඉඩ අපි මැනේජ් කරනවා හරි ඊට ගැළපෙන වැඩසටහනක් ආවොත් යොමු කරන්න. දැන් මීට කලින් අපි කතා කරේ අර MB 40ක සහ MB 20ක. එතකොට MB 40ක ප්‍රමාණය තියෙන එක මැනේජ් කරනවා 4 දෙනෙක් ආවොත් අපි උපකල්පනය ගත්තොත් අර විසිටර්ස්ලානේ හරි 4 දෙනෙක් ආවොත් 4 දෙනාගේ කාමරෙට තියන්න. එතකොට ඒක විධාන පද්ධතියේ රාජකාරිය. එතකොට ටක් ගාලා එයා තීරණය කරනවා 4 දෙනෙක් ගැලපෙන එක මෙතන ඉන්නවා, 60ට ගැලපෙන එක මේක තියෙනවා, 20ට ගැලපෙන එක මේක තියෙනවා, 30ට ගැලපෙන එක මේක තියෙනවා. මම මේ MB වලින් කිව්වොත් සමහර ඒවා GB වෙන්නත් පුළුවන්, විශාල ධාරිතාව වෙන්නත් පුළුවන්. මැනේජ් කරගන්න පුළුවන්. හරි. දැන් විශාල ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනකොට සමහරලාට මෙමරි එකේ GB ප්‍රමාණයන් වැය වෙනවා. එතකොට ඒක සමහරලාට ප්‍රෝග්‍රෑම් එක යම් හේතුවක් නිසා නතර වුණ ගමන් වෙන දේ මොකද්ද? ඒක අත්‍ය මතකේට මාරු වෙනවා. එතකොට විශාල ඉඩක් ඉතිරි වෙනවා. අර හෝල් එකක වගේ ඉඩ ප්‍රමාණයක් ක්ෂණිකව ඉතිරි වෙනවා. එතකොට මේ සඳහා විධාන පද්ධතිය විටින් විට ක්‍රියායන සිදු කරන අතර ඒ සඳහා සකසනය කාල වෙන් කිරීමක් සිදු කිරීම සුසංහිතකරණයේ දුර්වලතාවයක්. දැන් එතකොට දැන් මේ විදිහට
ඒ හොටෙල් එකේ ඉන්න කාර්ය මණ්ඩලය මැනේජින් වැඩ කටයුතු කරනකොට මේකට ගැලපෙන්නේ මේ කාමරේ මේකට ගැලපෙන්නේ මේ කාමරේ කියලා කියනකොට අපි සකසනය ගත්තොත් රාජකාරී ඒ ක්‍රියාවලිය සිදු කරන්න යම් කාලයක් ගත වෙනවා. සකසනයටත් ඒක සිදු කරන්නත් වැඩ වෙනුවෙන් සිදු කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ සුසංහිතකරණයේ තියෙන එක් දුර්වලතාවයක් තමයි ඒ අර ගැළපෙන කාමරය තවත් කෙනෙකුට තෝරා දීම සිදු කරන්න යන අවස්ථාවට වෙලාවක් ගත වෙනවා. නමුත් ඒක නොකරත් බෑනේ. එතකොට මෙහෙයුම් පද්ධතිය ඒක නොකර හිටියොත් එහෙම ක්‍රියා එන. එහෙම නැත්නම් පිටින් එන විසිටර්ස්ලට කැමති විදියට ගිහින් ඇතුල් වෙන්න කිව්වොත් එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා මේ සුසංහිතකරණයට යම් කාලයක් ගත වුණත් ඒ මැනේජ් කරන්න කාලයක් ගත වුණත් සමහර වෙලාවට මේක නැතුව බෑ විධාන පද්ධතියකට. මොකද පරිගණකයේ එක එක වැඩසටහන් ඔබ ක්‍රියාත්මක කරනකොට ඒ සඳහා විධාන පද්ධතිය ප්‍රධාන මතකයේ ඉඩ සැලසුම් කරලා දීලා තියෙන්න වෙනවා. එතකොට කොහෙද ඉඩ තියෙන්නේ, ඒකට ගැළපෙන කාමර කොහෙද තියෙන්නේ කියන එක ෂණිකව සොයා ගැනීමට පොඩි කාලයක් නැවත සකසනයට ගත වෙනවා. ඒතර ඒ සඳහාද ක්‍රියාවලිය මෙහෙවන එක විධාන පද්ධතියේ කාර්යභාරයක් විදිහට තමයි අපි එහෙම නැත්නම් මතක කළමනාකරණයේ කාර්යභාරයක් විදිහට තමයි එතනදිත් ඒක හඳුන්වන්නේ. එතකොට සුසංහිතකරණයේ තියෙන අවාසියක් තිබෙනවා. නමුත් ඒ අවාසිය ඉවත් කරන්න බෑ. එහෙම වුණොත් වැඩසටහන් කිහිපයක් ලෝඩ් කිරීමේ හැකියාව ප්‍රශ්නයකට මතුවෙනවා. ඒ කියන්නේ අපි හොටෙල් එකේ කාර්ය මණ්ඩලයේ කාර්යභාරය නොකර සිටියොත් ප්‍රශ්නයක් මතුවෙන නිසා. හරි. ඊළඟට අපි යමු garbage collector. කසල එක් රැස් කිරීම. දැන් අපි එතකොට කසල එක් රැස් කිරීමත් මතක කළමනාකරණයේ ක්‍රියාවලියක් විදිහට ඊළඟට අලුතෙන් ගන්නවා. දැන් කලින් මේ වෙනකොට අපි ඉගෙනගෙන ආවා ප්‍රධාන මතකයත් අත්‍ය මතකයත් අතර මේ తాවකාලිකව දත්ත හුවමාරු වෙනකොට ඒ ඇතිවන ඉඩ මැනේජ් කරගන්න ක්‍රමවේදයන් කීපයක්. දැන් සමහර වෙලාවට මෙහෙම දේවලුත් වෙනවා. දැන් සමහර වෙලාවට සමහර මෘදුකාංග ක්‍රියාත්මක වෙන්න, ඒ කියන්නේ తాවකාලිකව පරිගණක තිරයට ඇවිල්ලා දාවන තත්වයට එන්න තවත් සපෝටිං වැඩසටහන් සමහරලාට අවශ්‍ය වෙනවා. එතකොට අපිට ඒවා නොපෙන්නුවට ඒ වැඩසටහන් වලට අවශ්‍ය කරන ඉඩත් වෙන් කිරීම අර සේවා පහසුකම් දෙන කට්ටියට වැඩ ඉවත් කිරීම ඉවත් කිරීම මතකයේ ප්‍රමාණය ඉඩ වෙන් කර ගැනීම කරන්න වෙනවා. දැන් උදාහරණයක් අපි හිතමු විශාල ට්‍රිප් එකක් නඩයක් ට්‍රිප් එකක් ගිහිල්ලා ඒකේ ඉන්න බස් එකේ ඉන්න සියලු දෙනාට කාමර වෙන් කරාට දැන් සමහරලාට ඒක නඩේට අවශ්‍ය කරන කෑමෝ යන්න, සමහරලාට බහුඩු බාහිර ආදියට අවශ්‍ය කරන දේවල්, සමහරලාට සේවකීන් සමග තමයි යන්නේ. එතකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සපුරන්න අවශ්‍ය කරන කණ්ඩායමටත් ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න ඕනේ. නැත්නම් මේ වැඩේ කරගෙන යන්න බැරි වෙන්න ඕනේ. හැබැයි දැන් ඒ රාජකාරිය වුණාට පස්සේ ඒගොල්ලෝ එතන නතර වෙලා ඉන්නේ නෑනේ. ඒතකොට ඒගොල්ලොත් ඒ වැඩසටහන ඉවරුණාට පස්සේ නඩය සමග ඉවත් වෙලා යනවා. එතකොට ඒක තියෙන්නේ తాවකාලිකව ඒ ක්‍රියාකාරීත්වය පරිගණකයේ සිදුවෙනකන් විතරක් සමහරලාට ඒ ක්‍රියායන කොටස් මතකේ වෙන් කරගෙන පවතිනවා. එතකොට ඒවා ඉවත් වෙනවා ක්‍රමානුකූලව ඒ වැඩසටහන අයින් වෙනකොට. එහෙම නැත්නම් ක්‍රියාකාරී මට්ටමට ඇවිල්ලා ආවට පස්සේ සමහරලාට తాවකාලිකව තියෙන ඒවා ඉවත් කර ගැනීම වෙනවා. එතකොට මෙහෙම ඇතිවෙන ඉඩ අවකාශය OS එක කරන දේ තමයි තනින් තනනේ තියෙන්නේ. OS අලුත් නව OS වල කරන වැඩේ තමයි මේ තියෙන ඉඩ ප්‍රස්තාව තනි අවකාශයක් විදිහට සකස් කරනවා. එතකොට ඕඩ පැහැදිලි. එතකොට නැවත ක්‍රියායනයක් ආවොත් ඒ අවකාශය තුලට බොහොම ලේසියෙන් අන්තර්ගත කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ කියන්නේ අපි වෙනත් විදිහකින් කියනවා නම් අඩු කිරීමක් සිදු කරනවා. ඒතර අඩු කිරීමක් කියන්නේ මේ තියෙන ඉඩ තනින් තන මතු වුණාද ඒ තනින් තන මතු වෙච්ච ඒවා තනි ස්ථානයකට ලබා ගැනීම සිදු කරනවා. ඒතකොට එහෙම වෙන්නේ ඒකේ තිබුණු ගාබේජ් එහෙම නැත්නම් ඒකේ තියෙන කසල
ඉවත් කරලා ඒ අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය තනි ස්ථානයකට මතු කර ගැනීමේ ක්‍රියාවලිය OS එකේ අන්තර්ගත වෙනවා. හරි. right. මීට කලිනුත් අපි ක්‍රියායන ආරක්ෂණය ගැන protecting process කියන ක්‍රියාව අදහස් කරා. දැන් ඒකේ අදහස් තමයි ක්‍රියායන අර එකක් මත එකක් ක්‍රියාත්මක වීම වළක්වනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි ක්‍රියායනයක් ක්‍රියාත්මක කිසියම් හෝ ක්‍රමලේඛනයක් ක්‍රියාත්මක කරපුවම සමහරලාට භාගයට ක්‍රියාත්මක වෙලා නතර වෙනවා. සමහරලාට එහෙම වෙන්න හේතුව ඒකට අවශ්‍ය කරන උපාංග වල ගැටලු වෙන්න පුළුවන්. සමහරලාට ඒ මෘදුකාංගයේ තියෙන කිසියම් හෝ දෝෂ සහිත කෝඩ්ස් නිසා වෙන්න පුළුවන්. එතකොට ඒවා නතර වීම වෙනවා. එතකොට ඒ නතර වුණාම ඒකට වෙන් කරගත්ත වැඩිපුර ඉඩ ප්‍රමාණයක් තියෙනෝනේ. එතකොට ඒ ඉඩ ප්‍රමාණය තුලට තවත් ප්‍රෝග්‍රෑම් එකක කොටසක් එන්නේ නැහැ. දැන් උදාහරණයක් එක කාමරයක් තුලට දෙන්නෙක් බුක් කරා. එතකොට දෙන්නෙක් බුක් කරාට ආවේ එක්කෙනයි. එතකොට තව නඩයක් ආපුවම ඒකෙන් ඉන්න එක්කෙනෙක් මේ කාමරයට දැමීම සිදු කරන්නේ නැහැ. එතකොට වැඩසටහන් දෙකක් එකම ලොකේෂන් එකක එහෙම නැත්නම් එක පේජින් එකක අන්තර්ගත කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒක මිශ්‍ර වීමක් වෙනවා. ඒ මිශ්‍ර වීම වළක්වන්න විධාන පද්ධතියේ ක්‍රමවේදයන් පවතිනවා. දැන් ගොඩක් වෙලාවට එහෙම මිශ්‍ර වීමකින් තමයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ පරණ තිබුණු OS වල තියෙන දුර්වලතා මත තමයි ඔය විකෘති වැඩසටහන් සමහරලාට නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් වෛරස් වගේ මෘදුකාංග නිර්මාණය වුණේ. මොකද හැදුවේ නෑනේ මුලින් කවුරුවත්. ඒක ඉබේ නිර්මාණය වුණා. නිර්මාණය වුණා මේක උනේ කොහොමද කියලා බලලා ඒ ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගත්තා. එතකොට OS එකේ කාර්යභාරයක් තමයි මේ ක්‍රියායන ආරක්ෂාව සපයීම. එතකොට ආවේ ඉල්ලුවේ දෙන්නෙක්ටද ආවේ කෙනාද ඒ කෙනා වෙනුවට අතුරු එක්කෙනා වෙනුවට තව එක්කෙනෙක් ඒ වෙනුවට යොදන්නේ නැහැ. එතකොට එයාගේ ආරක්ෂාවට ඒක පවත්වගෙන යනවා. හරි. දැන් අපි එනවා ඊළඟට පේජින්. මතක කළමනාකරණයේ තියෙන තව පහසුකම්. මේක පිළිබඳව ගොඩක් වෙලාට අපි ප්‍රශ්නවලදී තියෙනවා මේ පේජින් වල ගණිත ක්‍රියාවලි තියෙනවා. ඒ පේජ් ෆයිල් ප්‍රමාණය අනුව bit rate එක අනුව කොච්චර memory address ප්‍රමාණයක් දාන්න පුළුවන්ද කියන එක ප්‍රමාණය ගණනය කිරීම වගේ දේවල් තියෙනවා. ඒක නිසා ඒ ටික පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න ඕනේ. දැන් මෙතනදී අපි අදහස් කරන්නේ දැන් සමහරලාට අපි ද්විතීක මතක දැන් ද්විතීක මතක විදිහට අපි ගන්නේ hard disk එක pen එක memory cards සමහරලාට CD අනුසාරයෙන් කිසියම් වැඩසටහන් අපි ක්‍රියාවට නංවනවා. ඒ කියන්නේ ඒකේ තියෙද්දි ක්‍රියාවට නංවන්නත් පුළුවන්. නැත්නම් දුරට තැටියට කොපි කරලත් කරත් ඒ ක්‍රියාවමනේ. right. එතකොට දැන් සමහරලාට කම්පියුටර් එකේ ප්‍රධාන මතකයේ ඉඩ ප්‍රමාණය අපි හිතමු 4GB කියලා. GB 4ක ඉඩ ප්‍රමාණයක් ප්‍රධාන මතකයේ තියෙනවා. නමුත් සමහරලාට ඔබ ක්‍රියාවට නංවන වැඩසටහනේ විශාලත්වය ගත්තොත් එහෙම මේ GB ප්‍රමාණයට වඩා වැඩි. හරිනේ. එතකොට එක දිගට තියෙන සමහරලාට වැඩසටහන ගත්තොත් GB ප්‍රමාණය වැඩි. සමහරවිට 5GB වැඩසටහනක් වෙන්න පුළුවන්. විශාල වැඩසටහන් එහෙම තියෙනෝනේ. right. එතකොට මේ මෙමරි එකේ වෙනත් විදිහකින් කියනවා නම් මේ මෙමරි එකේ තියෙන අවකාශයට වඩා වැඩි විශාලත්වයකින් තියෙන වැඩසටහන් සමහරවිට අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි දන්නේ නැහැ සමහරවිට අපි ක්ලික් කරනවා ඒක ඒ තරම් විශාලයි. එතකොට දැන් එහෙම විශාලත්වය වැඩි වැඩසටහන් අවස්ථාවන් වලදී අඩු එකක් આવොත් මෙහෙම ගැටලුවක් එන්නේ නැහනේ. වැඩි අවස්ථාවන් වලදී ඒක දාන්න බැරි නම් ප්‍රධාන මතකයේ තුලට අපි ඒක කරන දේ කෑලි වලට කඩනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු භාජනයක් තුලට මොන හරි අපිට කපන්න කොටන්න පුළුවන් එකක් කියලා. යම් භාණ්ඩයක් ඒක තුලට දාන්න අපහසු නම් අපි ඒක කොටස් වලට කඩනවා. දැන් අපි ලොරියක් තුලට යම් ගෘහ භාණ්ඩයක් ඇතුල් කරන්න බැරි නම් අපි මොකද කරන්නේ? උස පළල නිසා. නමුත් ඉඩ තියෙනවා. නමුත් උස පළල නිසා මොකක් හරි ගැටලුවක් තියෙනවා. එතකොට ඒක කොටස් වලට ගලවලා ඇතුළු කිරීම කරනවා. අන්න ඒ වගේ දැන් ප්‍රධාන මතකයේ තුලට එහෙම විශාල වැඩසටහනක් ඇතුල් වෙන්න ප්‍රවේශයක් වෙන්න අදහස් කරොත් ඒ වැඩසටහන
කුඩා කොටස් වලට වෙන් කර ගැනීමක් වෙනවා. ඒ වගේම දැන් මේකේ ප්‍රවේශ වෙන්නේ ප්‍රධාන මතකය ඇතුළටනේ. ඒතර ප්‍රධාන මතකය තුලත් ඒ එක එක කොටස් අන්තර්ගත කරන්න වෙන වෙනම ඒකක වලට කැඩෙනවා. ඒ කියන්නේ ඒකත් කොටස් වලට කඩනවා. එතකොට මේ ප්‍රධාන මතකයේ තුල මේ විදිහට කඩනු ලබන කොටසකට අපි කියනවා රාමුවක්. ඒකට අපි කියනවා ෆ්‍රේම් එකක්. හරි. දැන් ඒ වගේම දැන් මේ වැඩසටහන සමහර වෙලාවට ක්‍රියාත්මක වෙනකොට මොන හරි ප්‍රශ්නයක් නිසා අත්‍ය මතකයට මාරු වෙන්න පුළුවන් අවස්ථාවලුත් එන්න පුළුවන් නේ. ඔව්. එතකොට දැන් අත්‍ය මතකයේ තුලත් ඒකක වලට කැඩීමක් සිද්ධ වෙනවා. එතකොට අත්‍ය මතකයේ තුල ඒකක වලට කැඩුනම එක ඒකකයකට අපි කියනවා පේජ් එකක්. එතකොට අත්‍ය මතකයේ තුල කැඩෙන කොටසකට අපි කියන්නේ පේජ් එකක්. ප්‍රධාන මතකයේ තුල කැඩෙන එකට අපි කියන්නේ ෆ්‍රේම් එකක්. හරිද? එතකොට මේ අනුව අපි ප්‍රධාන මතකය සහ අත්‍ය මතකය යන දෙකම පොදුවේ අපිට පේන දෙයක් තමයි. ඒ කියන්නේ විශාල මෘදුකාංග આવොත් ඒ කොටස් වලට ඛණ්ඩණය කරලා තමයි තැම්පත් කර ගැනීම කෙරෙන්නේ. එහෙමනම් මේ ප්‍රධාන මතකය කොටස් කිරීම සහ අත්‍ය මතකය කොටස් කිරීම අපි පේජිං ලෙස පිටුකරණය විදිහට හඳුන්වනවා. පේජිං. හරි. එතකොට දැන් සෑම පිටුවකම ධාරිතාවය ගත්තම ඒ කියන්නේ ඒක පිටුවක විශාලත්වය ගත්තම දෙකේ බල ගුණාකාර වලින් තමයි තියෙන්නේ. කියන්නේ දෙකේ දෙවෙනි බලය, දෙකේ හතරවෙනි බලය, දෙකේ අටවෙනි බලය, ඔය දෙකේ ගුණාකාර වලින් තමයි පවතින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් එක පිටුවක එවැනි ධාරිතාමය ප්‍රමාණය ගත්තොත් බයිට්ස් 512 සිට 8192 ඒ කියන්නේ දෙකේ ගුණාකාර වෙන විදිහට ඇවිල්ලා ඇත්තේ බයිට්ස් 512ක් වෙන්න පුළුවන් 1024ක් වෙන්න පුළුවන් 2048ක් වෙන්න පුළුවන් 4096ක් වෙන්න පුළුවන් 8192ක් වෙන්න පුළුවන් යනාදී විදිහට පේජ් එකේ ප්‍රමාණය එහෙම නැත්නම් පේජ් එකේ ධාරිතාවය වෙන්න පුළුවන්. මෙතන බයිට් නෙමෙයි බයිට් පැහැදිලිද පිටුකරණය පිළිබඳව? right. ඊළඟට අපි ඊළඟ පිටුවට එක ගමු පැහැදිලි කරගන්න ලෙසි. අනුරූපකරණය මැපිං. අනුරූපකරණය මැපිං. දැන් අත්‍ය මතකයේ දැන් මේ විදිහට අපි කොටස් වලට ඒ විශාල මෘදුකාංග වලදී කොටස් වලට වෙන් කිරීමක් සහ ප්‍රධාන මතකයේ කොටස් වලට වෙන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රධාන මතකයේ තියෙන ෆ්‍රේම් එකක් අත්‍ය මතකයේ තියෙන පේජ් එකක් අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න ඕනේ. හේතුව දැන් මොකද ක්‍රියායන සමහරලාට අත්‍ය මතකයේ අතර හුවමාරු වෙන්න ඕනේ. එතකොට ප්‍රධාන මතකයේ තිබුණු ෆ්‍රේම් එකක තිබ්බ එක අත්‍ය මතකයේ පේජ් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා. එතකොට මේ අත්‍ය මතකයත් ප්‍රධාන මතකයත් අතර මේ විදිහට හුවමාරු වෙනකොට ඒ රාමු සහ පේජ් සම්බන්ධීකරණය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා අනුරූපකරණය. එහෙම නැත්නම් මැපිං. හරි. එතකොට ඒ ප්‍රධාන මතකයේ හිටපු පුද්ගලයාම වෙනත් ස්ථානයකට යොමු කිරීම කරනවා. එතකොට ඒ තියෙන්නේ අත්‍ය මතකයේ තැනක්. එතකොට මේක සම්බන්ධීකරණය එතකොට ඇති වෙන්නේ මොකද්ද? ෆ්‍රේම් සහ පේජ් අතර. ෆ්‍රේම් තියෙන්නේ කොහෙද? ප්‍රධාන මතකයේ. පේජ් තියෙන්නේ කොහෙද? අත්‍ය මතකයේ තුල. දැන් අපි ඒකට සටහනක් මේ විදිහට පෙන්වුම් කරොත් දැන් මෙතන තියෙනවා ප්‍රධාන මතකය. page number එක frame number.
ෆ්‍රේම් නම්බර් එක අපි ගත්තොත් නිකන් 1 2 3 4 5 6 ඔය විදිහට කෝටි ගානකට තියෙනවා. එතකොට ඒ ෆ්‍රේම් එකක් තුල යම් යම් ක්‍රියායනවල දත්ත රැඳවිලා තියෙනවා. ඒවා ඩේටා විදිහට පෙන්වනවා. දැන් virtual memory එකේදී page number එක තියෙනවා. C මම අරන් තියෙනවා C1 C1 C2 ඔය විදිහට විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒකෙත් බිඳුවෙන් ඉඳලා පටන් ගන්නවා. හරි. නමුත් දැන් මේ වෙලාවේදී virtual memory එකේ ඒවා කොටස් කරලා තිබුණාට දත්ත නැහැ. ඒවා පුරවන්න අවශ්‍ය කරන දත්ත ඇවිල්ලා නැහැ. වෙන තැන්වල පිරවිලා තියෙන්න පුළුවන්. හරිද? ඒතර මම ඉස්සලා අදහස් කරේ ඔයගලන්ට මේ තැන් දෙකේ පුළුවන් සම්බන්ධීකරණය ඇති වෙන ආකාරය පෙන්වන්න. එතකොට අපි සම්බන්ධය ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මෙන්න මේ විදිහට. දැන් යම් ක්‍රියායනයක් මේකේ තියෙන ෆ්‍රේම් කියන එක එන්න ඕනේ. යම් හේතුවක් නිසා ඒ තියෙන එතකොට මේකේ තියෙන දෙවෙනි රාමුව තියෙන දත්තය virtual memory එකේ page 100 වලට shift කරලා තියෙනවා. අර ක්‍රියායන හුවමාරුනේ සැපින් එක යටතේ. සැපින් ක්‍රියාව යටතේ ක්‍රියායන හුවමාරු වෙනවා යම් අවශ්‍යතාවයන් මත. ඒ වගේම මේකේ 4 තිබ්බ එක 102ට shift කරලා තියෙනවා. එකම දත්තේ. එතකොට මේ තමයි සම්බන්ධීකරණය ඇති වෙන ස්වરૂපයක්. අදහසක් ගන්න. පැහැදිලිද? හරි. එතකොට පිටු අංක 2 සහ එහෙම නැත්නම් ෆ්‍රේම් රාමු අංක 2 සහ රාමු අංක 4 තිබ්බේවා පිටු අංක 100ට සහ 102කට shift කළා. මේ උදාහරණයක්. කැමති එකකට මාරු වෙන්න පුළුවන් ඊට තියෙන එක 90 කෝටි ගණක් තියෙනවනේ සමහරලාට. හරි. එතකොට එහෙම shift වෙනවා. එතකොට දැන් මේ shift වෙන එක පිළිබඳව කවුරු හරි සටහනක් පවත්වා ගන්න එපා. දැන් උදාහරණයක් දෙවෙනි කාමරේ හිටපු පුද්ගලයා ගියේ ඊළඟ හොටෙල් එකේ එහෙම නැත්නම් ඊළඟ බිල්ඩින් එකේ කොයි කාමරයටද? අපි දුමු එයා කාමර මාරු කරනවායි කියලා. හරි. ඒ කාමරයක සර්විස් එක දෙනකන් සමහරලාට ඒ ඉන්න විසිටට තව කාමරයක් දෙනවා රයිට් සුද්ධ පවිත්‍ර කරලා ඉවරනකම්. හරි. වේටින් එකක්. අන්න ඒ වගේ තමයි එතන අත්‍ය මතකයේ කොටස. එතකොට දැන් දෙවෙනි කාමරේ හිටපු එක්කෙනා අපි తాවකාලිකව page number 100ට මාරු කරලා තියෙනවා. 4 හිටපු එක්කෙනා 102ට මාරු කරලා තියෙනවා. එතකොට මේ පිළිබඳව සටහනක් පවත්වා ගන්නත් එපා. එතකොට ඒ පිළිබඳව පවත්වා ගන්න සටහනට අපි කියනවා page table එක. ඒක අපි මේ සටහනෙන් දක්වන්න පුළුවන්. එතකොට page table එකේ පිටු සටහන තුල මෙවැනි කොටසක් පවත්වා ගන්නවා හේතුව තමයි මේ අත්‍ය මතකයෙන් ප්‍රධාන මතකයෙන් අත්‍ය මතකයට ගියේව මොනවද? මොකද නැවත කැඳවනකොට මේකට අනුව තමයි විධාන පද්ධතිය හැසිරෙන්නේ. එතකොට විධාන පද්ධතිය තුල මේ තත්වය පිළිබඳ හොඳ අවබෝධයකින් එයා පසු වෙනවා. මොනවද එහාට මාරු කරේ මොන කාමර වලටද ගෙනිච්චේ කියන එක පිළිබඳව. ඒතර ආපහු ගේනකොටත් මේ page table එක උපයෝගී කරගෙන තමයි ඒවා ප්‍රධාන මතකෙ මොකද ක්‍රියායන නතර වෙච්ච ඒවා ආපහු ක්‍රියාකාරී තත්ත්වයට ගේනකොට ප්‍රධාන මතකයට ගේන්න ඕනේ සූදානම් තත්ත්වයටපත් කරන්න. හරි. එතකොට එහෙම ගේන ඒවා පිළිබඳව සහ ඒ වගේම අත්‍ය මතකයට මාරු කරපු ඒවා පිළිබඳව සටහනක් පවත්වා ගැනීම මේ අනුව අත්‍යවශ්‍ය වෙනවා. හරි. එතකොට මේක එක දිගට ගානට ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් සටහන පාඩම ලියලිවල නැවත පාරක් කියවනකොට මේක කතන්දරයක් වගේ මතකයි. මේක ප්‍රායෝගික ජීවිතයේ තියෙන උදාහරණත් එක්ක හා සමානව ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් හොටෙල් එකක් වුණොත් එහෙම පහසුකම් දෙනකොට අපි තුන් එයා දවසෙන් දවසට කාමරය මේන්ටේන් කිරීම ඒ හොටෙල් එකේ කාර්යයක්. එතකොට ඒ ඉන්න විසිටර් ගෙදර යන්න කියන්නේ නැහැනේ. తాවකාලිකව රූම් එකකට දානවා. වර්චුවල් එකක්. తాවකාලික. එතකොට ඒක සටහන් පොතේ ලියා ගන්න ඕනේ. මාරු කරේ කහට කොහාටද කියන එක. එතකොට ආපහු ඒක කැඳවීම කරන්නත් මේ ටේබල් එක අවශ්‍යයි. ඒකට අනුවනේ කැඳවීම ආපහු කරන්න පුළුවන් වෙන්නේ. right. තේරුම් ගත්තා? right. සටහන අඳගන්න. දැන් ඊළඟ ලක්ෂණය තමයි අපිට වැදගත්
ක්‍රියාවන් වලට දැන් එනවා. එතකොට අපි ඔය ගණිත වැඩ කටයුතු වලට ඔව් ඊළඟට මතක යොමුගතකරණය addressable memory. ඔව් ඒ කියන්නේ දැන් මේ හැම ක්‍රියායනයක්ම හුවමාරු කරනකොට දැන් මේ සටහනේ අපි පෙන්නුවන් නිකන් අංක යොදලා ඒ වලට තිබෙනවා ලිපින බසයක් ලිපිනයක්. ඒ ලිපිනය අපි තුමු දැන් මේකේ 91යි කියලා. රයිට්. එතකොට ඒක අපි කියනවා ලිපිනය. එතකොට මේ ඩේටා එකට අදාළ ලිපිනය විදිහට තමයි සලකන්නේ දැනට මේ තියෙන සටහන. එතකොට අපි ඒකට කියනවා ඇඩ්‍රස් එකක්. එතකොට මේ පරිගණකයේදී මේ විධාන පද්ධතිය මගින් මේවා හුවමාරු කරනකොට ඒ හුවමාරු කරන්න පුළුවන් කැපැසිටිස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේකේ ඉන්නේ 4 දෙනයි. නමුත් ඔබට සමහරලාට virtual memory එකේ පහසුකම් තියෙන සමහරලාට මේ తాවකාලික rooms දෙකයි. මේක නම් 4ක් පෙන්නලා තියෙනවා සමානව 2යි. එතකොට අපිට manage කරගන්න සිද්ධ වෙනවා මේ තියෙන ලිපින එහෙම නැත්නම් මේ තියෙන data මේකට හුවමාරු කරනකොට මේවා ක්ලීන් කරන්න එහෙම නැත්නම් සුද්ධ පවිත්‍ර කරන්නේ කාමර සූදානම් වෙනවා නම් ඒවා මැනේජ් කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේ මැනේජ් කර ගැනීමත් මතක කළමනාකරණයේ කොටසක් විදිහට තමයි එතකොට හැඳින්වෙන්නේ. නමුත් ඒක ගොඩක් වෙලාවට බලපානවා එක එක මයික්‍රෝප්‍රොසෙසර්ස් වල තියෙන ප්‍රධාන මතකයත් මයික්‍රෝප්‍රොසෙසර් එකත් අතර මේ දත්ත හුවමාරු වෙන මාර්ග පද්ධතිය අනුව කොච්චර ලිපින ගෙනියන්න පුළුවන්ද කොච්චර data හුවමාරු කරන්න පුළුවන්ද කියන එක මත තීරණය වෙනවා. එතකොට වර්තමානයේ තියෙනවා තාම ඉහළ මට්ටමක පවතින්නේ. නමුත් ඒ අතීතයේ ඉඳලා මේ දක්වා එනකොට ඒවා එහෙම වෙනස් වීම තියෙනවා. එතකොට දැන් මෙතන මතක යොමුගතකරණය කියන එකෙන් අපි අදහස් කරන්නේ ඔවැනි ක්‍රියාවක්. ප්‍රධාන මතකයේ මෙන්ම අත් මතකයේද සෑම ස්ථානයකම වෙන් කර හඳුනා ගැනීම මතක යොමුගතකරණය. ඒ කියන්නේ ප්‍රධාන මතකයේ මෙන්ම අත්‍ය මතකයේද සෑම ස්ථානයක්ම වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකින් අදහස් කරේ ප්‍රධාන මතකයේ memory address එකත් අත්‍ය මතකයේ තියෙන memory address එකත් වෙන් වෙන්න පැහැදිලිව අඳුන ගන්න පුළුවන් හැකියාව තියෙන. මොකද නැවත ගෙන්නන්න බැරි වෙනවනේ නැත්නම් ඒ address එකට අනුව. එතකොට ඒක තීරණය වෙන්නේ කම්පියුටර් එකේ ලිපින ප්‍රමාණය මත තීරණය වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ඒ සම්බන්ධිත රැහන් ප්‍රමාණය. දැන් මේ රූප සටහනේ පෙන්눔 කරලා තියෙනවා බස් විත් එක. එතකොට සමහරලාට මේ බස් විත් එක ක්‍රියාත්මක වෙන්නේ දෙකේ ගුණාකාර වලින්. දෙකේ බල ප්‍රමාණයන් වලින්. ඒක අවම ඉතින් 1 bit නේ. එතකොට 1 bit ගත්තොත් ලිපින දෙකක් ගෙනියන්න පුළුවන්. ඔබ දන්නවා 1 bit ගත්තොත් ලිපින එකක් බිඳුව කියන එක යටතේ ලිපින එක data එකක් ගෙනියන්න පුළුවන්. එක කියන එක යටතේ data එකක් ගෙනියන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතනදී 2 bit කියන එක අපි පාවිච්චි කරොත් ඔබ දන්නවා 2 bit කියන්නේ ආකාර එහෙම නැත්නම් ආදානයන් දෙකක් තිබුණොත්. ආදාන දෙකක් තිබුණොත් ආකාර කීයක් පුළුවන්ද? 4ක්. එතකොට අපිට පුළුවන් එකිනෙකට වෙනස් මෙතන තියෙනවා memory addresses 4ක්. එතකොට මේ memory address 4ට data 4ක් මොන හරි ක්‍රියායන 4ක් හුවමාරු කරන්න පුළුවන් එකිනෙකට වෙනස්. එතකොට මේ ප්‍රධාන CPU එකත් ප්‍රධාන මතකයත් අතර bit rate එක අනුව එහෙම නැත්නම් දත්ත හුවමාරු වෙන බස් එකේ ප්‍රමාණය මත ගොඩක් ක්‍රියාවන් වෙනස් වෙනවා. ගෙනියන්න පුළුවන් ප්‍රමාණය. එතකොට අපි ඒක ගුණාකාර විදිහට අපි බැලුවොත් දැන් ඔය 4 bit ගත්තොත් byte 8යි. හරිද? 2 4 වෙනි බලේ byte 8යි. එතකොට 8 bits 8ක බස් එකක් නම් මාර්ග 8ක් කම්බි 8ක් තිබෙනවා නම් ඒවා අතීතයේ තිබ්බේවා. byte 256ක් පුළුවන්. 2 8 වෙනි බලයක්නේ. ආකාර තියෙනවා 256ක්. ඒ කියන්නේ ආදාන 8ක් තිබෙනවා නම් ආකාර පුළුවන් 256ක්. ආදාන 10ක් තිබ්බොත් ඔය විදිහට අපි තනින් තන කීපයක් අරන් තියෙනවා. 10ක් තිබුණොත් 1024ක රටාවන් ප්‍රමාණයක් තියෙනවා. ඒතර 1024ක් කියන්නේ කිලෝබයිට් එකයි. අර ගුණාකාර සම්බන්ධයට අනුව බයිට් 1024ක් කිලෝබයිට් එකයි. එහෙම ප්‍රකාශනයක් කියන්නත් පුළුවන්. මම ඒ අර ප්‍රධාන ස්ථාන ටික අරන් තියෙන්නේ. නැත්තම් 211 එහෙම එන්නේ නැහැ. නමුත් ඒ 211 212 විදිහට යන්නත් පුළුවන්. ගණන් හදන්න පුළුවන්. ඔව්. බිට් 22ක ලයින් එකක් ගත්තොත් 20ක් ගත්තොත් ඒ කියන්නේ ආදාන මාර්ග 20යි.
ඒතර ආධාර මාර්ග කියන්නේ 220 වෙනි බලෙන්නේ. 220 වෙනි බලය කියන්නේ කිලෝබයිට් වලින් 1024යි. එහෙම නැත්නම් 1 MB. ඒ වගේම 30ක් ගත්තොත් අර 10 ගුණාකාර මම ගත්තේ බයිට්ස් වලට, මෙගාබයිට් වලට, කිලෝබයිට් වලට, ගිගාබයිට් වලට සමාන වෙන දත්තයන් තැන් ටික. ඔව්. ඒතර මෙගාබයිට් 100යි. 1024යි. මෙගාබයිට් 1024ක් කියන්නේ 1 GB. පැහැදිලිද? හරි. එහෙමනම් ඒ නෝට් එක දැන් ටිකක් දිග නිසා මම ගොඩාක්ම දෙන්නේ නැහැ. දැන් ඔය ටික ලියන්න, ලියලා කතන්දරය එහෙම නැත්නම් ඒකේ තියෙන අදහස හොඳින් තේරුම් ගන්න 2-3-4ක් කියවලා. හරි. රයිට්. එතකොට මේ ලියා ගන්න ඕන නිසා නෝට් එක මම PDF එකකුත් දාන්නම්. රයිට්. අපි එතකොට තව ඉදිරියේදී ඊළඟ දවසේදී ඊළඟ මේකට අදාළව තියෙන ගණිත ක්‍රියාකාරකම් සිදු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම පාඩම් කරන්න. ඒ කියන්නේ දැන් නැවත සම්පූර්ණ ලෙසන් ඇත්තටම කියනවනේ දැන් මේ දක්වා ලියපු OS වල ටික නැවත වරක් විවේකයක් ඇති වෙලාවකදී ක්ෂණිකව කියවන්න. කියවුවාම ලොකු අදහසක් එනවා. මොකද මේක මතක තියා ගැනීම වාගේ වගකීමක් නේ. වගේම මේක මතක තියා ගැනීමේ මගින් ඔයාට කොච්චර සහනයක් ලැබෙනවද? හරි. එතකොට මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක කතා පුවතක් වගේ, කතන්දරයක් වගේ, ප්‍රොසෙසර් එකේ කතන්දරය වගේ මතක තියා ගැනීම අවශ්‍යයි. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ නැවත හම්බ වෙමු. හරි. ඔබ සැමට සුබ දවසක්.